පවත්නා ඕනෑම නීතියක් අභිමවා යාමට ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා කියලා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්. ඒවා කප්පාදු කිරීමට හැකියාවක් නැහැ. හදිසි නීති පැනෙව්වා කියලා ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය හෝ සාමකාමීව රැස් වෙන්න තියෙන අයිතියට අවහිරයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉවක් බවක් නැතුව නීතිය ක්‍රියාත්මක කරොත් එහෙම එතනින් සිද්ධ වෙන්නේ තවත් මේ ප්‍රශ්නය විවිධ අනවශ්‍ය දිශානතීන්ට විහිදිලා යන එක. මේ මහජන ආරක්ෂක පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් ජනාධිපතිවරයා භාවිතා කරන්නේ සද්භාවයෙන්ද? එහෙම නැත්නම් ඔහුගේ වෙනත් දේශපාලනික අරමුණක් සඳහාද කියන ප්‍රශ්නය බලවත් ලෙස සමාජයට අපිට ඔබට මතුවලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ පාලන කාලයේදී දෙවෙනි අවස්ථාවටත් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මීට පෙර ඔහු එවැනි තැනකට තල්ලු වුණේ විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයක් තුල මහජනතාවට ඔවුන්ගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා කියලා ඔහු ගැසට්ටුවක් නිකුත් කරා. විශේෂයෙන්ම හාල් සීනි වගේ අත්‍යවශ්‍ය දේවල් නිකුත් කිරීම සඳහා. ඒ සඳහා ඔහු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකුත් පත් කළා. නමුත් එයට දීර්ඝකාලීන පැවැත්මක් තිබුණේ නැහැ. දැන් නැවතත් ඔහු එවැනි තීන්දුවකට තල්ලු වෙලා තිබෙනවා. හැබැයි මෙවර ඔහුගත් තීන්දුවට පදනම් වෙන පසුබිම දේශපාලන වපසරිය බොහොම වෙනස්. විශේෂයෙන්ම ආසන්න කාලයේදී රට තුල පැන නැගුණු මහජන සේවා කඩා වැටීම් හමුවේ පැන නැගුණු මහජන විරෝධය විශේෂයෙන්ම කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ වලින් පැන නැගුණු විරෝධය තල්ලු වෙලා යනවා ඔහුගේ නිවස ඉදිරිපිට. ඉන් පසුව අපි දැක්ක මාර්තු 31 පැවති මහජන බලමුළු ගැන්වීම ඔහුගේ නිවස ඉදිරිපිට පුපුරා යන්නේ විශේෂ කාර්ය බලකාය පොලිසිය සහ හමුදාව කැඳවමින්. දැන් මතුවලා තිබෙන මේ තත්ත්වය හමුවේ මුළු රටම බලාගෙන ඉන්නේ රටේ හෙට දවස නැත්නම් ආරක්ෂක තත්ත්වය කවර අතකට ගමන් කරනු ඇතිද තමන්ගේ ජීවිතවලට මේ නෛතික තත්ත්වය බලපන්නේ කෙසේද කියලා. එසේනම් අද මෙම තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා එක්ස්පෝසර් කණ්ඩායම හැටියට සම්බන්ධ කරගත්ත තරුණ නීතිඥවරුන්ගේ සංගමේ ප්‍රධාන සමාජිකයන් දෙදෙනෙකු වන නීතිඥ ජයන්ත දෙහියත්තගේ සහ නීතිඥ මිගා රඩොස්. ඉතින් බෙහෙවින්ම ආදරණීය විදිහට උන් පිළිගන්නවා මේ தත්ත්වය කොහොමද අපි විග්‍රහ කරගන්නේ කියන කටයුත්ත සඳහා. මුලින්ම මම කැමති යොමු වෙන්න නීතිඥ මිගා රඩොස් මහතා වෙත කොහොමද හදිසි නීති තත්ත්වයක් අපි තේරුම් ගන්නේ සාමාන්‍ය ජනතාව හැටියට. ඔව් බිගුන් වාදීපු ප්‍රවේශයත් සමගම මේක ආරම්භ කරනවා නම් දැන් හදිසි නීතිය කියනා වූ නෛතික පසුබිම නිර්මාණය වෙන්නේ එක් අතකින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව සහ මහජන ආරක්ෂණ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව. මහජන ආරක්ෂණ පනතේ දෙවන වගන්තියේ දක්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නිර්මාණය වෙන අවස්ථාවක හෝ මහජන සාමය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සඳහා ජනාධිපතිවරයාට හදිසි නීති තත්ත්වයක් පනවා එහා සම්බන්ධ රෙගුලාසින් ක්‍රියාත්මක කර හැකියි. මේ ජනාධිපතිවරයාගේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන වගන්තියේද ඒ ආකාරයෙන්ම සාතික කරලා තියෙනවා. දැන් මේකේ නෛතික තත්ත්වයේ බැලුවම හදිසි නීති තත්ත්වයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික పూర్ව කොන්දේසියන් දෙකක් පැහැදිලිව දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ තිබෙනා වූ සමාජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සඳහා. දෙවැනි කාරණාව තමයි මහජන සාමය කියනා වූ කාරණාව ස්ථාවරව පවත්වාගෙන යාමේ කාර්ය සඳහාත් ජනාධිපතිවරයාට මේ බලය ලැබෙනවා. එතකොට මේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපතිවරයාට රෙගුලාසි ප්‍රකාශයට පත් කළා ගැසට් ගත කරන්න අවශ්‍යයි. එතකොට ඒ අනුව තමයි හදිසි නීති තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. ඒ හදිසි නීති තත්ත්වයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියන් දෙකකුත් සමාජයේ පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ නීතිය පරිශීලනය කරලා බලද්දී. අපි තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් නම් රෙගුලාසි පැනවීම කියන්නේ මොකද්ද? ජනාධිපතිවරයාට කොයිතරම් සීමාවක් දක්වා ඒක කළ හැකිද? දැන් බිගුණවා කලින් මම කිව්වා වගේ මහජන ආරක්ෂක පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව දක්වා තිබෙනවා ජනාධිපතිවරයාට අර මම කලින් සඳහන් කරපු කාරණා දෙක සම්බන්ධයෙන් හදිසි නීති තත්ත්වයක් පනවන්න පුළුවන් කියලා. දැන් ඒ වගේම මහජන ආරක්ෂක පනතේ දෙවන වගන්තිය දක්වනවා ඒ හදිසි නීති තත්ත්වයක් යටතේ රෙගුලාසින් අදාළ පනතේ දෙවනි කොටසේ දැක්වෙනා වූ කාර්යයන් සඳහා පැනවිය හැකියි කියලා. ඒතර මොනවාද මේ රෙගුලාසි පැනවීමේ තිබෙනා වූ වපසරිය කියලා අපි පොඩ්ඩක් සලකලා බලනවා නම් ජනාධිපතිවරයාට පුළුවන් හදිසි නීති තත්ත්වයක් යටතේ රෙගුලාසි ගැසට්ගත කරලා
ඒ මගින් යම් යම් කාර්යයන් සඳහා රෙගුලාසින් ක්‍රියාත්මක කරන්න. ඒකේ එක් කාරණාවක් වන්නේ කිසියම් පුද්ගලයෙක්ව රඳවා ගැනීමේ නියෝගයක් කිරීමට සහ රඳවා ගැනීමට අවශ්‍ය වන්නා වූ රෙගුලාසින් ක්‍රියාත්මක කිරීමට. දෙවෙනි කාරණාව තමයි සමාජයේ හෝ රටේ කිසියම් දේපලක් හෝ සේවාවක් රජයේ සන්තකයට ලබා ගැනීමට නියෝග කිරීමට බලය පැවරීම. ඒ වගේම තවත් කාරණාවක් වන්නේ කිසියම් දේපලක් ඉඩම් හැර වෙනත් ඕනෑම දේපලක් පවරා ගැනීමට රජයට බලය ලබා දීම. ඒත් එක්කම තවත් කාරණාවක් තියෙනවා. කිසියම් දේපලයකට ඇතුළත් වෙලා එය පරීක්ෂා කිරීමට එහි ඇති දේපල සන්තකයට ගැනීම සඳහා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට බලය තියන්නා වූ කාරණාව. ඉතින් මේ වපසරිය මත තමයි ජනාධිපතිවරයාට ගැසට් ගත කරලා ඒ අදාළ රෙගුලාසින් ක්‍රියාත්මක කිරීමට සිද්ධ වන්නේ. දැන් මේ සන්දර්භය තුල බැලුවම මතුවෙන ප්‍රශ්නයක් තමයි කොයිතාක් දුරට මේක මේ වර්තමාන සමාජයට බලපානවද කියනවා කාරණාව. හදිසි නීති රෙගුලාසි මගින් කිසිම අවස්ථාවක කොතැනක හෝ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමේ අයිතිය, ඒ අයිතිවාසිකම් කප්පාදුවට ලක් කරලා නැහැ. මොකද මෙතන තියෙන වැදගත්ම කාරණාව තමයි මම කලින් කිව්වා වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 නව ගන්තිය මගින් දක්වලා තිබෙනවා. ජනාධිපතිවරයාට හදිසි නීතියක් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තිබෙනා වූ අයිතිය. ඒකේ තියෙනවා යම් විදියක තවත් අත්‍යවශ්‍ය කොන්දේසියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හදිසි නීති රෙගුලාසීන් මගින් පවත්නා ඕනෑම නීතියක් අභිමවා යාමට ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා කියලා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වලා තිබෙනවා ජනතාවට සාමකාමීව රැස්වීමේ, උද්ඝෝෂණය කිරීමේ අයිතිය, ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ඒ වගේම නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය. ඉතින් මේ අයිතිවාසිකම් වලට කප්පාදු නොවන පරිදි හුදෙක්ම මහජන සාමය පවත්වාගෙන යාම සහ අත්‍යවශ්‍ය භාණ්ඩා සේවාවන් සමාජීය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අර මං කියූ මහජන ආරක්ෂක පනතේ දෙවන පරිච්ඡේදය දක්වන කරුණු කාරණාවන් සම්බන්ධයෙන් රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට බලයක් යනවා. ඒත් ඒකේ සීමාවන් තමයි මම මේ මොහොතට කලින් කිව්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්. ඒවා කප්පාදු කිරීමට හැකියාවක් නැහැ. නීතිඥ මිකාර ඩොස් මහතා කරපු විග්‍රහයත් එක්ක අපිට මෙහිදී පොඩි කියන්නේ උත්ප්‍රාසජනක තත්ත්වයක් මතුවෙන්න පුළුවන් මේකට සවන් දෙන මහජනතාවට. ඒ තමයි ප්‍රධාන කාරණා දෙකක් ගැන කියනවා. එකක් තමයි අත්‍යවශ්‍ය සේවා. ඒ වගේම දෙවෙනි කාරණා තමයි මහජන සාමය. හැබැයි මේ රටේ ජනතාව අපි දකිනවා මේ පාරට බහින්න තල්ලු වෙන තැනට හේතු වෙන්නේ අත්‍යවශ්‍ය සේවා අහිමි වීම. එතකොට ජනාධිපතිවරයා මේ නෛතික තත්ත්වය පාවිච්චි කරනවා. ඒ අපි කිව්ව දෙවෙනි කාරණේ මහජන සාමය පවත්වා ගැනීම සඳහා තමයි මේවර ඔහු හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයටපත් කරන්නේ. එතකොට නැවතත් බොහෝම පරස්පර විරෝධී විදිහට මහ ජනතාවගේ අදහස් ප්‍රකාශනය කිරීමට තියෙන නිදහස යම් ආකාරයක සීමාවෙන් පැනීමක් මේ මගින් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවායි අපිට උපකල්පනය කරන්න පුළුවන්. එවිට මගේ ප්‍රශ්නය නීතිඥ ජයන්ත දෙහියත්තකට යොමු ගන්නේ කොයිතරම් දුරට මේ භාෂණ ප්‍රකාශනයේ නිදහස සීමා කරන්න මේ කියන නෛතික தත්ත්වය පාවිච්චි කළ හැකිද? ඇත්තටම බිඟුන් දැන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය එහෙම නැත්නම් සාමකාමීව රැස්වීමේ අයිතිය අපිට ලැබිලා තියෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එතකොට මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කළ පමණින් ජනතාවගේ අයිතිවාසිකම් වලට සීමාවන් පනවන්න බෑ. හේතුව තමයි හදිසි නීතිය යටතේ යම් නීතියක පැවැත්ම අවහිර කරන්න ක්‍රියාත්මක වීම වළක්වන්න පුළුවන්. හැබැයි කොයිම මොහොතකවත් හදිසි නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා නැගී සිටින්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවෙන් අපිට දීලා තියෙන රැස්වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යම් ආකාරයකින් සීමාවට ලක් කරනවා නම් ඒක කරන්න පුළුවන් ආකාරයත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම දක්වලා තියෙනවා. ඒ 15 වෙනි ව්‍යවස්ථාවේ තිබෙන ආකාරයට තමයි සීමා කළ යුත්තේ. ඒ හැරුණාම හදිසි නීති පැනෙව්වා කියලා ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය හෝ සාමකාමීව රැස් වෙන්න තියෙන අයිතියට අවහිරයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ අයිතිය අවහිර කරන්න 15 වෙනි ව්‍යවස්ථාවේ තිබෙන සීමාවන් අනුව හැකියාවක් තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වෙනි ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වලා තිබෙනවා. එය සීමා කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් පනවන නීති මගින්ය කියන කාරණාව. ඒ නිසා පැහැදිලිව සඳහන් කරන්න ඕන හදිසි නීති පැනෙව්වා කියලා අපිට සාමකාමීව
රැස් වෙන්න අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතියට එනයින්ම බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව. මේ අතරෙම අපි දකිනවා ජයන්ත දැන් හදිසි නීතියත් පනවලා ඇදිරි නීතියත් පනවපු තත්ත්වයකුත් අපි දකිනවා. ඒකට මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් දැන් හදිසි නීතියෙන් එවැනි සීමා කිරීමකට නොගියත් ඇදිරි නීතියයි එළියට බහින්නත් බෑ. මේ වගේ තත්ත්වයක් කොහොමද? ඒ කියන්නේ නීති දෙකක් එකවර බලපෑවෙන තත්ත්වයක් කොහොමද තේරුම් ගන්න? පැහැදිලිවම ආණ්ඩු මහජන ආරක්ෂක පනතේ දෙවැනි වගන්තිය අනුව හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබෙන වෙලාවක මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණට මහජන ආරක්ෂක පනතේ 16 වගන්තිය අනුව හැකියාව තිබෙනවා ජනාධිපතිවරයාට ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න. එතකොට එය ගැසට් පත්‍රයක් මගින් තමයි ප්‍රකාශයට පත් කළ යුත්තේ කියන එකයි මගේ අදහස. එතකොට එවැනි අවස්ථාවක ඒ ගැසට් පත්‍රය මම හිතන්නේ දැනටමත් ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. එහින් යම් සීමාවක් පැනෙනවා ජනතාවගේ යාමේ සහ ඊමේ අයිතියට. එවැනි අවස්ථාවක ජනතාවට පොදු ස්ථානවලට ඇතුළු වීම, පොදු මාර්ග, දුම්රිය මාර්ග වැනි කිසිදු පොදු ස්ථානයකට ඇතුළු වීමේ හැකියාවක් නැහැ. එවැනි අවස්ථාවක අපේ යාමේ ඊමේ අයිතිය සම්බන්ධයෙන් ඍජුවම රැස්වීමේ අයිතිය ඍජුවම අවහිරයකට ලක් කෙරෙනවා. හැබැයි අපිට අපි ඉන්න තැනක ඉඳලා අපි පාවිච්චි කරන සමාජ මාධ්‍ය හරහා වෙන්න පුළුවන් අර කියන ආකාරයට රැස් නොවි අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපිට තිබෙනවා. එය වෙනත් නීතියක ගැටෙන්නේ නැති තාක් දුරකට. නීතිඥ ජයන්ත දෙහියත්ගේ අවධාරණය කළ ප්‍රධාන කාරණයක් තමයි ආවට ගියාට මේ මහත්සි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියන්න බෑ. ඒකට යම් සංවරණයක් එනවා පාර්ලිමේන්තුවේ කියලා. මම කැමතියි මේක ඩොස්ගෙන් දැනගන්න නීතිඥතුමාගෙන් කොහොමද මේ පාර්ලිමේන්තුවත් එක්ක ඒ තියෙන සංවරණය. ඇත්තටම ආවට ගියාට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා පවත්වාගෙන යන්න බැරිද? ඒකේ කාල සීමා මොන වගේද? දැන් ඇත්තටම ගත්තොත් මේ මහජන ආරක්ෂක පනත ප්‍රකාරව හදිසි නීතිය පැනවීම සඳහා ජනාධිපතිවරයාට ලබා දීලා තියෙන බලය ඉතාමත්ම අසීමිත බලයක්. ඒක ජනාධිපතිවරයාට ලැබී තිබෙනා වූ සුවිශේෂී බලතලයක්. ඒ මගින් අනිවාර්යෙන්ම රටේ ජනතාවගේ නිදහසට, ජනතාවගේ අයිතිවාසිකම් වලට යම් විදියක වාරණයක් හෝ සංවරණයක් සිද්ධ වෙනවා. ඉතින් මේ தત્ත්වයේ යටතේ මහජන ආරක්ෂක පනත ප්‍රකාරවම, මේ ප්‍රතිපාදන ප්‍රකාරවම දැක්වෙන කාරණාවක් තමයි මේකට යම් විදියක සංවරණ හා තුලන මූලධර්මයන් අදාළ කර ගැනීම. ඒකට තියෙනා වූ ප්‍රධානම කරුණක් තමයි ජනාධිපතිවරයා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. ඒකේ රෙගුලාසින් ප්‍රකාශයට පත් කරාට පස්සේ මහජන ආරක්ෂක පනත ප්‍රකාරව එහි අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙනවා. ඒ අදාළ රෙගුලාසින් පාර්ලිමේන්තුවට දින 10ක් ඇතුළත ඉදිරිපත් කළා සම්මත කිරීම. ඒ සම්මත කිරීමේ අදහස තමයි පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. ඒ ජනතා නියෝජිතයන් විසින් ඒ හදිසි නීති තත්ත්වය සහ ඒ අදාළ රෙගුලාසින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අනුමැතිය ලබා දීම. එතකොට මේ තුලින් ජනාධිපතිවරයාගේ බලය අත්නෝමතිකව භාවිතා වීමට එරෙහිව යම් විදියක සංවරණ හා තුලන මූලධර්මයක් අදාළ වෙනවා. ඒ වගේම මහජන ආරක්ෂක පනත ප්‍රකාරව දින 10ක් ඇතුළත ජනාධිපතිවරයා අදාළ රෙගුලාසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා සම්මත කරගත යුතුයි. යම් හේකින් ඒ ආකාරයේ රෙගුලාසින් දින 14ක් ඇතුළත දින 10කින් සම්මත කරගත යුතුයි. ඊට අමතරව 4ක කාලයක් පුරාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා සම්මත කරගන්නේ නැත්නම් ඒ හදිසි නීති තත්ත්වය සහ රෙගුලාසින් අවලංගු වෙනවා කියලා නීතිය ප්‍රකාරව සඳහන් වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ඒ ආකාරයට හදිසි නීති තත්ත්වය සහ ඒ රෙගුලාසින් සම්මත කරාට පස්සේ එකී වළංගුතාවය බලපැවැත්වෙන්නේ මාසික කාලයකට පමණයි. පාර්ලිමේන්තුව විසින් එකී හදිසි නීති රෙගුලාසින් නැවත ක්‍රියාත්මක කළ යුතු වන්නේ නම් හෝ ඒවා දීර්ඝ කළ යුතු වන්නේ නම් මාසයක් ප්‍රකාරව එකී රෙගුලාසින් පාර්ලිමේන්තුවේ දීර්ඝ කර සම්මත කිරීමට කටයුතු කර යුතුයි. මෙහි අරමුණ එහෙම නැත්නම් මේකේ අදහස වන්නේ ඒ ජනාධිපතිවරයා වෙත මහජන ආරක්ෂක පනත ප්‍රකාරව දීලා තිබෙනා වූ අත්නෝමතික බලතල යම් විදියකින් ජනතා නියෝජිතයන් මගින් සංවරණ සහ තුලන මූලධර්මයක් යටතේ පාලනය කිරීම. අපි ඒ වගේම දකිනවා මිකාර මේ සිදුවීම් එක්ක අලුතින් ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. ආසන්නතම ප්‍රවෘත්තියක් විදිහට අපි දකිනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමකට යාමක් ගැන තනින් තන මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
එවැනි තත්ත්වයක් තුළ මේ හදිසි නීති තත්ත්වය නඩත්තු කරන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම දැනට පවතින නීතිමය තත්ත්වය සහ මගේ දැනුම ප්‍රකාරව මට මේකට උත්තරයක් දෙන්න පුළුවන්. ඒ තමයි හදිසි නීති තත්ත්වයක් හෝ රෙගුලාසීන් අනිවාර්යෙන්ම දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒක තමයි නීතිය. ඒ වගේම දින 14ක කාලයක් පුරාවට ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න නැත්නම් ඒක අනිවාර්යෙන්ම අවලංගු වෙනවා කියන එක තමයි දැනට පවතින නීතිමය තත්ත්වය. ඉතින් යම් විදියකින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමක් සිදු වුවහොත් මේ හදිසි නීති රෙගුලාසීන් සම්මත කරන්නේ නැතුව ඒ වායේ වළංගුතාවයක් නෛතික වළංගුතාවයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම යම් විදියකින් පාර්ලිමේන්තුව එකී හදිසි නීති රෙගුලාසීන් සම්මත කරලා මාසයකට පසුව දීර්ඝ කරන්නේ නැත්නම් එකී තත්ත්වයක් යටතේ ඒ අදාළ රෙගුලාසීන් සහ හදිසි නීති අවලංගු වෙනවා කියන එක තමයි දැනට පවතින සම්මත නීතිමය තත්ත්වය. තමන්ගේ අත්‍යවශ්‍ය සේවා කඩා වැටීමට එරෙහිව ජනතාව දේශපාලන පක්ෂ යාන්ත්‍රණයෙන් බැහැරව සංවිධානය වීමක් පහුගිය කාලේ අපි දකින්නට ලැබුණා. රටේ ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වුණේ අප්‍රේල් 3 වෙනිදා පවත්වන්න යන මේ මහජන දේශපාලන විරෝධී ප්‍රකාශය. ඒ කියන්නේ එදාට ඔවුන් පක්ෂ දේශපාලන යාන්ත්‍රණයෙන් බැහැර වෙලා තමන්ගේ නගරවල වීදි බසින තත්ත්වයක්. ඒකත් එක්ක තමයි මේ බොහෝ සිදුවීම් ඈඳිලා තිබෙන්නේ. අපි දකිනවා අප්‍රේල් 2 වෙනිදා ඇදිරි නීති තත්ත්වය ප්‍රකාශයට පත්වීමට පෙර හදිසි නීති තත්ත්වයක් සමග මේ සංවිධාන යාන්ත්‍රණයේ හිටපු ප්‍රධාන සංවිධායක තරුණයෙක් යම් ආකාරයක අතුරුදහන් වීමකට ලක් වෙනවා. මෝදර ප්‍රදේශයේදී මේ සිදුනා කියලා තමයි මුලින්ම මාධ්‍ය වාර්තා කරේ. මේ සම්බන්ධයෙන් එක්ස්පෝසර් කණ්ඩායම මෝදර පොලිසියේ ස්ථානාධිපතිතුමාගෙන් විමසුවම ඔහු කියන දේ තමයි අපි එවැනි අත්අඩංගු කර ගැනීමක් කරලා නැහැ කියලා. නමුත් පසුව නීතිඥවරුන් මානව හිමිකම් ක්‍රියාකාරීන් මැදිහත් වෙලා කරන විමර්ශනයකදී දක්නට ලැබෙනවා ඔහු මෝදර පොලිස් බල ප්‍රදේශයේ යම් කිසි පොලිස් ඒකකයක් විසින් භාරයේ තබාගෙන තිබෙනවා කියලා. මට දැනගන්න අවශ්‍ය ජයන්ත මෙතනදී අපි දකිනවා පූර්ව සිදුවීම් ගණනාවක් නීතිය මහජන ඒ කියන්නේ හදිසි තත්ත්වයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග මේ දේවල් අපි තේරුම් ගන්නේ කොහොමද? මිනිස්සුන්ව මේ විදියට රැඳවුම් භාරයකට කිසිම අනන්‍යතාවයක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව පොලිසියයි කියාගත් පිරිසක් විසින් හෝ හමුදාවට ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ විභවතාවයක් තිබෙනවා. එතනදී බිගුන් ඇත්තටම පැහැදිලිව එක කාරණාවක් ස්මතු කරන්න ඕන. දැන් ඔය තරුණයාව අත්අඩංගුවට ගත්තු කාරණාව. දැන් එහෙම අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා පොලිසියට හෝ ආරක්ෂක අංශවලට හෝ රඳවා ගැනීමේ හැකියාවකුත් තිබෙනවා. නමුත් අත්අඩංගුවට ගන්න අවස්ථාවකදී අත්අඩංගුවට ගැනීමේ මූලික කොන්දේසි ඔවුන් සම්පූර්ණ කරන්න ඕන. දැන් යම් නිලධාරියෙක් හෝ යම් පිරිසක් ඇවිල්ලා පුද්ගලයෙක්ව අනන්‍යතාවයේ හෙළුදරව් නොකර අත්අඩංගුවට ගත්තොත් එහෙම ඒක ඊටාම බරපතල තත්වයක්. කියන්නේ ඒකෙන් අවස්ථාව ලැබෙනවා ආරක්ෂක අංශවලට විතරක් නෙවෙයි වෙනත් යම් කණ්ඩායමකට උනත් යම් කෙනෙක් ඇවිල්ලා පැහැරගෙන යෑමේ හැකියාවක් එනයින් එනවා. ඒ නිසා ඕනෑම අවස්ථාවක යම් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරනවා නම් ඒ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරද්දී කවුද අත්අඩංගුවට ගන්නෙ? ඒ පුද්ගලයාව කොහාටද එකගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි. අත්අඩංගුවට ගද්දී කුමන හේතුවකටද ඔහු අත්අඩංගුවට ගන්නෙ කියන එකත් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. ඉතින් එහෙම නැතුව මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉවක් බවක් නැතුව නීතිය ක්‍රියාත්මක කරත් එහෙම එතනින් සිද්ධ වෙන්නේ තවත් මේ ප්‍රශ්නය විවිධ අනවශ්‍ය දිශානතීන්ට විහිදිලා යන එක. ඒ කියන්නේ අන්‍යතාවයේ හෙළිදරව් නොකර යම් පැහැර ගැනීම කරන වෙනත් කණ්ඩායමකට ඒකෙන් අනුබලයක් ලැබෙනවා. ඒ නිසා පැහැදිලිවම මම හිතන ආරක්ෂක අංශ තමන්ගේ අනන්‍යතාවයේ හෙළිදරව් කරලා තමයි පුද්ගලයන්ව අත්අඩංගුවට ගත යුත්තේ. එහෙම නොවුනොත් ඒක නිකන් බරපතල තත්වයක් දක්වා විහිදිලා යන්න පුළුවන්. ඒ වගේම තමයි ජයන්ත මම තව දෙයක් දැනගන්න කැමතියි. මේ වෙනකොට සමාජ මාධ්‍ය වාර්තා කරනවා හමුදාමය ප්‍රවේශයකින් පවතින මේ මහජන කැළඹිලි සහගත තත්ත්වය ආමන්ත්‍රණය කරන්න ආණ්ඩුව විදිහට උත්සාහ දරන බවට අපි දැක්කා 30 අවුරුදු යුද්ධයේදී විශේෂයෙන්ම හදිසි නීති තත්ත්වයටදී පොලිසියට වඩා ආරක්ෂක අංශ තමයි බොහොම සක්‍රීය විදිහට සිවිල් සමාජය සමග ගනුදෙනු කරන තැනටපත් උනේ. මෙවැනි තත්ත්වයකදී හමුදාව බලය පාවිච්චි කළ හැකි නැත්නම් හමුදාව සිවිල් සමාජය සඳහා ප්‍රවේශ කරගත හැකි මාර්ගයේ දිග පළල කොච්චරද? ඒකේ සීමා මායිමක් නැතිද? මම පැහැදිලිවම එයත් ජනාධිපතිවරයාට කළ හැකි කාරණාවක්. මම පසුගිය කාලවකවානුව පුරාවටම ජනාධිපතිවරයා විසින්
දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 24ම ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදාවන්ව කැඳවීමේ හැකියාව ලබා දෙන ආකාරයේ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරලා තිබුණා. මෙතන ඒ අනුව තමයි ඔය පසුගිය දවස්වල පෙට්‍රල් ෂෙඩ් වල පවා ඒ කටයුතු අධීක්ෂණයට හමුදා නිලධාරීන් සම්බන්ධ කෙරෙන්නේ. ඒ අනුව දැන් හදිසි නීති තත්වයක් යටතේ වුණත් හමුදාවට බලය ලැබෙනවා යම් ආකාරයකට යම් ස්ථානවලට පැමිණෙන්න, සිවිල් කටයුතු සිද්ධ වන ස්ථානවලට පැමිණෙන්න, ඒකම පුද්ගලයන්ව රඳවා ගැනීම සහ ඔවුන්ව යම් ආකාරයකට ඒ සිවිල් කටයුතු වලට යම් මැදිහත් වීමක් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක ලැබෙන්නේ ඇත්තටම මේ හදිසි නීති තත්ත්වය නිසාම නෙවෙයි, මෙයින් පෙරත් ඒ හැකියාව ලබා දෙන ආකාරයේ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් වෙලා තිබුණා. ඒ ගැසට් පත්‍රය ප්‍රකාරව තමයි ඒ හැකියාව ලබා දීලා තිබෙන්නේ. ඔව් දැන් හමුදාව ඒ විදිහට කරපු මැදිහත් වීම වල ආසන්නතම අමිහිරි අත්දැකීම් ඕන තරම් තියෙනවා. වැලිවේරියේදී, කටුනායකදී ඒ ආකාරයේ කරපු අත්හදා බැලීම් ඒවකට පැවති ආණ්ඩුව කඩාවැටීමට ප්‍රධාන හේතුවක් බවට පත් වුණා. අදටත් ඒවට අදාළ නඩු අධිකරණයේ විභාග වෙමින් පවතිනවා. හමුදාවට පුළුවන් ද ජයන්ත හිතුවමනාපිට ගෙවල් පරීක්ෂා කිරීම කරන්න. එහෙම නැත්නම් පොලිසියට එහා ගියපු බලයකින් මහ ජනතාවට පහර දීම දක්වා තැනකට තල්ලු වෙන්න පුළුවන්. පැහැදිලිවම හදිසි නීතිය ප්‍රකාරව දැන් අපි කලිනුත් සඳහන් කළා යම් යම් ස්ථානවලට ඇතුළු වීම, සෝදිසි කිරීම, පරීක්ෂා කිරීමේ හැකියාව තිබෙනවා. ඒකට සෝදිසි වරෙන්තු ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ හදිසි නීතිය යටතේ. නමුත් ඊටාම පැහැදිලි පුද්ගලයන්ට කිසිම ආකාරයෙන් පහර දීම, ඔවුන්ට අවමන් සහගත ලෙස සැලකීම, ඔවුන්ව වද වේදනාවන්ට, වද බන්ධනයන්ට යටත් කිරීම සම්පූර්ණයෙන්ම කළ නොහැක්කක්. හේතුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි වගන්තිය ප්‍රකාරව අපිට ලබා දීලා තිබෙන අයිතියක්. ඒ අයිතිය තමයි කිසිම ආකාරයක වද හිංසාවකට භාජනය නොවී සිටීමේ අයිතිය. අවමන් සහගත සැලකීමකට, ක්‍රූර සැලකීමකට භාජනය නොවී සිටීමේ අයිතිය. ඒ නිසා හදිසි නීති තත්වයක් යටතේ වුවත් කිසිදු විදිහකින් අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවෙන් දීලා තියෙන අයිතිය සීමා කිරීමකට ලක් කරන්නේ නැහැ. ඒ නිසා ඒක ඊටාම පැහැදිලි කාරණාවක්. අපේ ජීවත් වීමේ අයිතිය හදිසි නීති තත්වයක් යටතේ වුවත් සීමාවකට ලක් කරන්නේ නැහැ. අපිව වද වේදනාවන්ට ලක් කිරීමේ හැකියාවක්වත් හදිසි නීති තත්වයක් යටතේ කිසිම ආරක්ෂක අංශයක යටතට පත් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ සම්පූර්ණයෙන් කළොත් ඒක නීති විරෝධී කාර්යයක්. ඒ අදාළ නිලධාරීන්ට විරුද්ධව ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙනවා. ඔව්. ඔබ සඳහන් කරා අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථාව තිබෙනවා කියලා. අපි දන්නවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ රටේ තිබිච්ච ප්‍රධාන මතයක් තමයි මේ මිනිමරුවත් ජනාධිපතිවරයාට විරුද්ධ වෙන උසාවි යන්න බෑ කියලා. හැබැයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පසුව යම් ආකාරයක ඒ සීමා මායිම් වලට වාරණයක් නැත්නම් තහංචියක් කරන තත්ත්වයක් ඇති වුණා. ජනතාවට අවස්ථාව ලැබුණා මූලික අයිතිවාසිකම් පෙත්සම් ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ජනාධිපතිවරයාගේ මේ කියන බලය අභියෝගයට ලක් කිරීමට 20 වෙනි සංශෝධනයේනුත් ඒ සීමා මායිම් පවත්වා ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කරා. මම කැමති නීතිඥ මිගාර ඩොස්කින් දැනගන්න මේ කියන විදිහට නිලධාරීන්ට විරුද්ධ විතරද මෙවැනි තත්වයකදී යම් මූලික මානව හිමිකම් කඩවීමක් වුණොත් පියවර ගත හැකි ජනාධිපතිවරයාට විරුද්ධ මේ අවස්ථාව කරගත නොහැකිද? පැහැදිලිව ඔය ජනාධිපතිවරයාව මානව අයිතිවාසිකම් සමවැන්න මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගවීමකට ලක් කිරීමේ නෛතික තත්ත්වය නිර්මාණය වෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී එකී ප්‍රතිපාදන ඉවත් කරන්න උත්සාහ කරත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එය එනයින්ම පවත්වාගෙන යා යුතුයි කියලා තීරණය කළා. දැන් ඒ අනුව ජනාධිපතිවරයාගේ කිසියම් තීරණයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වුණොත් කිසියම් අවස්ථාවකදී ඒ සම්බන්ධින් මූලික අයිතිවාසිකම් නඩුකඩයක් පැවරීමට හිමිකමක් සහ හැකියාවක් පවතිනවා ජනතාව වෙත. ඉතින් ඒ එකී තත්ත්වයන් යටතේ ජනාධිපතිවරයාගේ ඍජු තීරණයක් මගින්. හැබැයි ඒකේ තියෙන වැදගත්ම පූර්ව කොන්දේසිය වෙන්නේ ඒකේ තීරණය ජනාධිපතිවරයාගේ තීරණයක් වෙන්න ඕනේ. ජනාධිපතිවරයාට සම්බන්ධ වන
ජනාධිපතිවරයා වග කියන කිසිදු ක්‍රියාවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ජනතාවගේ උල්ලංඝනය වුණොත් ඒට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙරසමක් ගුණ කරන්න නෛතික ප්‍රතිපාදන දැනට ව්‍යවස්ථාව ප්‍රකාරව පවතිනවා. ඒ වගේම මම මේ දේවල් පුන පුනා අහන්න පසුබිමක් තියෙනවා. මිරිහානේ සිදුවීමේදී අපි දකිනවා ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ප්‍රහාරයට ලක් වෙනවා. අදටත් මේ ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත්ත පසුබිම ගැන නිසි පැහැදිලි කිරීමක් රාජ්‍ය අංශයෙන් සිදු වෙන්නේ නැහැ. ජනමාධ්‍ය අමාත්‍යවරයා හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් පැහැදිලි පිළිතුරක් අපට ලැබුණේ නැහැ. මේ தත්ත්වය තුළ අපි දැනගන්න කැමති ජනමාධ්‍ය නිදහසේ සාරය තමයි ජනතාවට තොරතුරු දැනගන්න තිබෙන අයිතිය. මහ ජනතාව පිළිසර වෙලා මේ වෙලාවේ බලා සිටින්නේ ජනමාධ්‍යට මෙවැනි ප්‍රහාර එල්ල කරන පසුබිමක Tamanට තොරතුරු දැන ගැනීමට ඇති අවස්ථාවක් ගිලිහි යාවිද කියලා. හදිසි නීති තත්ත්වයක් හදිසි අවස්ථාවක් එවැනි තත්ත්වයක් කරා තල්ලු විය හැකිද? හිතින නීතිමය සහ දේශපාලනමය පසුබිම කේබදුද කියලා දැනගන්න කැමතියි. මම මෙහෙම උත්තරයක් ලබා දෙන්නම්. දැන් මෙච්චර වෙලා අපි නෛතික පදනම මත විතරයි මේ ප්‍රශ්න වලට ගොඩක් අවස්ථාවේ උත්තර දුන්නේ. දැන් ඔය ප්‍රශ්නේ විලාසයේ මත ඒක නෛතික වගේම දේශපාලන සන්දර්භයක් ඇතුළතත් ඔය උත්තරය දෙන්න සිද්ධ වෙනවා. දැන් ඒ කියන්නේ මහජන ආරක්ෂක පනත ප්‍රකාරව අපි කලින් කිව්වා වගේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාට හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බලයක් ලැබෙනවා. දැන් ඔය බලය ලැබෙන්නේ අත් වශයෙන්ම මේ සමාජයේ සාමය, මහජනතාවගේ සාමය, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා. හැබැයි අපි දේශපාලනික වශයෙන් බැලුවොත් 2009න් පසුව විවිධ අවස්ථාවන්හිදී හදිසි නීති තත්ත්වයන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා, ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි දැන් මේ ඊයේ පෙරේදා දැක් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනවා. දැන් ප්‍රශ්නය මතුවෙන්නේ මේ හදිසි නීති තත්ත්වය ක්‍රියාත්මක කරන්නේ ඇත්තටම මහජනතාවගේ සාමයට, මහජනතාවගේ ආරක්ෂාව සඳහාද? එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ සහ රජයේ ආරක්ෂාව සඳහාද කියලා. දැන් ජනාධිපතිවරයා තමන්ව සහ තමන්ගේ රජය සහ ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිය භාවිතා කරනවා නම් එහි තියෙනා වූ එය ක්‍රියාත්මක වෙන ආකාරයේ සීමාවන් පිළිබඳව අපිට පූර්ව අපේක්ෂණය කරන්න බෑ. ඇත්තටම මහජනතාවගේ සාමය, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න නම් ඒක යම් විදියකින් අපිට පූර්ව අපේක්ෂණය කරන්න පුළුවන්. මෙන්න මේවා තමයි සීමාවන් කියලා. හැබැයි ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවය තමන්ගේ රජය හෝ තමන්ගේ බලය හෝ ආරක්ෂා කර ගැනීම නම් ඒකේ සීමා මායිම් පිළිබඳව අපිට පූර්ව අපේක්ෂණයක් කරන්න බෑ. දැන් ජනමාධ්‍යවේදීන්ට පහර දෙන්නේ, ගෙවල් වල ඉන්න මිනිසුන්ට වත්තට ගිහිල්ලා ගහන්නේ, ඔවුන්ට ඉතාමත්ම ක්‍රූල ලෙස පහර දෙන්නේ, ම්ලේච්ඡ විදියට පහර දෙන්නේ මේ සීමා මායිම් නැතුව ක්‍රියාත්මක වන තත්ත්වයක් යටතේ. ඉතින් මේ අවස්ථාවේ රජයේ සහ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය සැබවින්ම සද්භාවීද නැද්ද කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තමයි ඕගලන්ට වගේම අපිටත් තියෙන්නේ. ජනමාධ්‍යවේදීන් පිළිබඳව සමාජයේ ලොකු විශ්වාසයක් තියෙනවා. උදේට නැගිටින්නේ ඉන්ටර්නෙට් බ්ලොක් කරලා තියෙද්දි, තමන්ගේ සමාජ මාධ්‍ය බ්ලොක් වෙලා තියෙද්දි උදේට නැගිටලා බලන්න ජනමාධ්‍ය දිහා මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒකටත් තියෙනා වූ ප්‍රවේශය සීමා කරනවා නම් එතන සදාචාරාත්මක ප්‍රශ්නකුත් මතුවෙනවා රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඒ වගේම මේ මහජන ආරක්ෂක පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් ජනාධිපතිවරයා භාවිතා කරන්නේ සද්භාවයෙන්ද? එහෙම නැත්නම් ඔහුගේ වෙනත් දේශපාලනික අරමුණක් සඳහාද කියන ප්‍රශ්නය බලවත් ලෙස සමාජයට අපිට ඔබට මතුවලා තියෙනවා. ඔව්. මේ මොහොතේ රටේ පවතින සමාජ දේශපාලන පසුබිම ඇසුරෙන් අපි කතා බහ කරේ ආණ්ඩුව ගන්න මේ නෛතික ක්‍රියාමාර්ග අපේ ජන ජීවිතයට කොයි ආකාරයකට බලපායිද? නැත්නම් මේ ආසන්නතම උණුසුම් දේශපාලන තත්ත්වය තුළේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශනයට වැටෙන වාරණ සීමා කොයි වගේ තැනකට තල්ලු වේද කියලා. එක්ස්පෝසර් කණ්ඩායම හැටියට අපි බොහොම සාවධානව සිටිනවා ජනතාවගේ හඬට. ඒ වගේම බොහොම සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා ආණ්ඩුව කවරතකට ගමන් කරාවිද කියලා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දිනේදී අපිත් සමග සම්බන්ධ වෙච්ච ශ්‍රී ලංකා තරුණ නීතිඥ සංගමේ සමාජිකයන් වන නීතිඥ ජයන්ත දෙහියත්ගේ මහතාටත් ඒ වගේම නීතිඥ මිගාඩොස් මහතාටත් අපි නැවතත් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන දැනට නතරන ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.